අයිබෝවන් දුවේ පුතේ මම ඔයගලන්ට ඔයාගේ පෙළපොතේ දෙවෙනි පාඩම නැවත ඔයාලට මතක් කිරීම සඳහා වීඩියෝ එකක් මගින් මෙලෙස ලැබෙන්න සලස්වනවා. මේ දෙවෙනි පාඩම තමයි ප්‍රකෘතික සංඛ්‍යා කියන පාඩම. අපි බලමු එහෙනම් මොනවාද මේ ප්‍රකෘතික සංඛ්‍යා කියන්නේ කියලා. ප්‍රකෘතික සංඛ්‍යා කියලා කියන්නේ පුතේ ගණිතයේ තියෙන විශේෂිත හින්දු වරාපි සංඛ්‍යා පද්ධතිය ඇසුරින් ගොඩනගන මේ සංඛ්‍යා. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට තියෙනවා හින්දු අරාබි සංඛ්‍යා. අරාබි සංඛ්‍යා. ඔන්න මේ හින්දු අරාබි සංඛ්‍යා තමයි 0 1 2 3 මේ සංඛ්‍යා අංක වලින් හැදිලා තියෙන්නේ. සංඛ්‍යා පද්ධතිය. මේ සංඛ්‍යා 10න් තමයි මේ සංඛ්‍යා පද්ධතිය හැදිලා තියෙන්නේ. ඒතර මේවටත් අපි කියනවා ප්‍රකෘතික කියලා. ඒ කියන්නේ යම් කිසි වටිනාකමක් දක්වන්න පුළුවන්. ඒතර මෙන්න මේ සංඛ්‍යා භාවිතා කරලා අපි ප්‍රකෘතික සංඛ්‍යා අපි ගොඩනගනවා. ප්‍රකෘතික සංඛ්‍යා අපි ගොඩනගනවා. මොන වගේද ප්‍රකෘතික සංඛ්‍යා? ප්‍රකෘතික සංඛ්‍යා කිව්වම පුතේ ඒකට අයිති වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ 10 කියන්නේ ප්‍රකෘතික සංඛ්‍යාව. 124 කියන්නේ ප්‍රකෘතික සංඛ්‍යාව. 8 කියන්නේ ප්‍රකෘතික සංඛ්‍යාව. 5328 කියන්නේ ප්‍රකෘතික සංඛ්‍යාව. එතන මේ හැම එකෙම යම්කිසි වටිනාකමක් තමයි කියන්නේ. ඒ නිසා ප්‍රකෘතික සංඛ්‍යා කියලා කියනවා. හැබැයි මේ සංඛ්‍යා හැදෙන්නේ මෙන්න මේ හින්දු අරාබි සංඛ්‍යා පද්ධතියේ යම්කිසි සංඛ්‍යා එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ සංඛ්‍යා වැඩි සංඛ්‍යාවක්. එකම සංඛ්‍යාව වාර කීපයක් ඉදිලා හෝ තමයි හැදෙන්නේ. දැන් මේ වගේ සංඛ්‍යාවක් ගත්තම ඔය වගේ එකම සංඛ්‍යාව වාර කීපයක් ඉදිලා තියෙනවා. එකම සංඛ්‍යාව. මෙහිම තමයි සංඛ්‍යා හැදෙන්නේ. ඒතර මේ සියල්ලම ප්‍රකෘතික සංඛ්‍යා. මෙතන මේ ප්‍රකෘතික සංඛ්‍යා පිළිබඳව අපි ඉගෙන ගන්නකොට මූලික වශයෙන් අපි දැනගන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා. අපි ගත්තොත් එහෙනම් පුතේ මේ සංඛ්‍යාවල මේ සංඛ්‍යා දකුණේ ඉඳන් වමට ස්ථානීය අගයක් පවතිනවා. සංඛ්‍යාවක ස්ථානීය අගයක්. සංඛ්‍යාවක මේ ස්ථානීය අගයක් පවතිනවා. මේ ස්ථානීය අගය අනුව තමයි සංඛ්‍යාව අපි ලියවෙන්නේ. ඒත් මොකද්ද මේ ස්ථානීය අගය? අපි වමේ සිට දකුණට ස්ථානීය අගය අපි වෙන් කර ගන්න පුතේ වමේ සිට දකුණට. එක ස්ථානය කියලා එකක් වෙන් කර ගන්න. දස ස්ථානය කියලා එකක් වෙන් කර ගන්න. ඊළඟට සිය ස්ථානය කියලා වෙන් කර ගන්න. ඊළඟට දහස් ස්ථානය කියලා වෙන් කර ගන්න. හරි. මේ අපි සංඛ්‍යාවක් ලිව්වම මෙන්න මේ තව ඉදිරියට දසදහස් ස්ථානෙ සියක් දහස් ස්ථානෙ කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ සංඛ්‍යාවල අපි සංඛ්‍යා ලිව්වොත් මම ගත්තොත් එම් පුතේ 8 කියන සංඛ්‍යාව මම අරගත්තොත් 8 කියන සංඛ්‍යාවේ මෙතන තියෙන එක ස්ථානෙ විතරයි. මෙතනින් කියවෙන්නේ පුතේ එක ස්ථානෙ. මේ තියෙන එක ස්ථානෙ විතරයි. එක ස්ථානෙ විතරයි. හැබැයි පුතේ මම 43 කියලා සංඛ්‍යාව ගත්තා. ඒතර මෙතන අපිට එනවා මෙයාගෙන් කියවෙනවා එක ස්ථානෙ. මෙතනින් කියවෙනවා දස ස්ථානෙ.
දැන් සාමාන්‍යයෙන් අපේ කටවහරේ 10 ස්ථානය කියලා කියන්නේ ඒ වගේ. එතකොට පුතේ අපි තව සංඛ්‍යාවක් ගත්තා. අපි අරගන්නවා මෙහෙම. එතකොට මෙතන එක ස්ථානෙ, මෙතන දස ස්ථානෙ, එක ස්ථානෙ, දස ස්ථානෙ, මේක සිය ස්ථානෙ. සිය ස්ථානෙ එනවා. අපි තවදුරටත් පුතේ සංඛ්‍යා අරගත්තොත් එහෙම අපි මෙහෙම සංඛ්‍යාවක් ගත්තොත් එතකොට මෙයා අපිට වෙන් කරගන්න පුළුවන් එක ස්ථානෙ. මෙයා වෙන් කරන්න පුළුවන් දස ස්ථානෙ. මෙයා වෙන් කරන්න පුළුවන් සිය ස්ථානෙ. මෙයා වෙන් කරන්න පුළුවන් දහ ස්ථානෙ. මෙයා වෙන් කරන්න පුළුවන් දස දහස්ථාන. දස දහස්ථාන. ඔය විදිහට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ ස්ථාන ස්ථානීය අගය කියලා අපිට කිව්වොත් ස්ථානීය අගය කියලා පුතා අපිට කිව්වොත් මේ ස්ථානීය අගය එන්නේ මේ විදිහට. 8 වැඩි කිරීම 1 8යි. දස ස්ථානෙ 2 වැඩි කිරීම 10 20යි. සිය ස්ථානෙ 6 වැඩි කිරීම 100 600යි. දහ ස්ථානෙ 9 වැඩි කිරීම 10 910යි. දස දහ ස්ථානෙ 3 වැඩි කිරීම 10000. ඒක 30000යි. ඔන්න ඔය විදිහට තමයි පුතේ ස්ථානීය අගය අපි ලබා ගන්න. එතකොට මේ ස්ථානීය අගය කියන එක පුතේ කියන්නේ වටිනාකම් මෙතනින් කියවෙන්නේ. මේ තමයි එක ස්ථානය, ඒක තියෙන තැන. සංඛ්‍යා මේ ටික ඔක්කොම එකතු වෙලා තමයි මේක අපි සාමාන්‍යයෙන් කියනවා 39628. 39628. එතකොට අපි මේ 39628 කියන එක අපි බැලුවොත් එimhe එකතු කරලා විශාලම සංඛ්‍යා මුලින්ම ලියුවොත් මුලින්ම 30000 ස්ථානීය අගයන්. ඊළඟට 900. ඊළඟට 600. 9000 පුතිරද 9000. මේක 9000 ඉන්නේ. 9ව 10ක් නේ පුතේ 9000. ඊළඟට 600. ඊළඟට 20. ඊළඟට 8. මේ ටික එකතු කරාම පුතේ ඔයාට එනවා. ඔය ටික එකතු කරලා බැලුවම මෙතනට 8 එනවා. මේ පේලි එකතුව 2 එනවා. මේ පේලි එකතුව 6 එනවා. මේ පේලි එකතුව 9 එනවා. මේ පේලි එකතුව 3 එනවා. ඔන්න ඔය විදිහට එන්නේ. 39628. එහෙනම් ස්ථානීය අගය කියලා කියන්නේ මෙම ස්ථානයේ නිරූපණය වන වටිනාකම. මේ හරි. එතකොට එක ස්ථානයේ 10 ස්ථානයේ දස ස්ථානයේ සිය ස්ථානයේ දහ ස්ථානයේ දසදහ ස්ථානයේ වැනි ස්ථාන වලින් නිරූපණය වන වටිනාකමට තමයි අපි ස්ථානීය අගය කියලා කියන්නේ. ඒතර මෙවැනි සංඛ්‍යා අපි අනන්ත අප්‍රමාණ පාවිච්චි වෙනවා. දැන් අපි මෙහෙම අරගත්තොත් පුතේ මම මේක චුට්ටක් මකනවා. මම මෙන්න මේ විදිහට ගත්තොත්. ඔයාලට කියනවා මෙහෙම.
400 ඔයාලට කියනවා දෙකේ වටිනාකම. ඔයාලට කියනවා මෙන්න මේකේ වටිනාකම. මේකේ වටිනාකම වෙන්නේ වටිනාකම ස්ථානීයගේ 10 ස්ථානීය. ඒ කියන්නේ දස ස්ථානීය. ඒතර දෙක වැඩි කිරීම 10යි. එතකොට 20යි. මෙන්න මෙයාගේ වටිනාකම. ප්‍රපුතේ එක ස්ථානීය, දස ස්ථානීය, සිය ස්ථානීය, දහ ස්ථානීය. එතකොට 4 වැඩි කිරීම 10. 4000. එතකොට පුතේ මෙතන තව සංඛ්‍යා එන්න ස්ථානීයගේ වෙනස් වෙනවා. එතකොට දැන් අපි මේ ස්ථානීය අගය අනුව අපිට පුළුවන් පුතා මේක ඝනක රාමුවක දක්වන්න. ඒත් අපිට මාතෘකාවක් වශයෙන් ගත්තොත් ස්ථානීය අගය අනුව සංඛ්‍යාව ඝනක රාමුවක දක්වන්න. ඝනක රාමුවක දක්වන්න. දැක්වීම. ඒතර මොනවාද මේ ඝනක රාමුවෙන් දක්වන්නේ අපි? ඒතර මොනවාද ස්ථානීයගේ? මට ඒතර මෙන්න මේ විදිහට මට මේක නිර්මාණය කරන්න පුළුවන්. මෙන්න එක ස්ථානය. මෙන්න දස ස්ථාන. මෙන්න සිය ස්ථාන. මෙන්න දහ ස්ථාන. මෙන්න දහ ස්ථාන. ඒතර පුතේ දැන් ඔයාට මෙතන ඔයාට මේ ඉලක්කම 4320 නම් මේ එක ස්ථානීය කියන එකට ඔයාට කවුරුත් නැහැ. හැබැයි දස ස්ථානීය කියන එකට ඔයාට මෙහෙම රවුම් දෙකක් දාන්න පුළුවන්. සිය ස්ථානීය කියන එකට ඔයාට රවුම් තුනක් දාන්න පුළුවන්. දහ ස්ථානීය කියන එකට ඔයාට රවුම් හතරක් දාන්න පුළුවන්. මේ තමයි ඝනක රාමුවක දැක්වීම. මේ තියෙන ඝනක රාමුව. දසදහස් ස්ථානීය නෑ. කවුරුත් නෑ. හරි. ඒතර ඝනක රාමුව නිරූපණය කරනකොට ඔය විදිහට තමයි නිරූපණය කරන්නේ. මේක අපි ඉලක්කම් ලිව්වොත් මෙතන තේරුම 10 බිඳුවෙන් පටන් ගන්න. බිඳුව 10 1 10 2 10 3 10 4. ඒතර ඔයාට පුළුවන් මේක මෙහෙම නොලිය. අපි හිතමු මෙහෙම 54323යි එක කියලා. ඒතර මේක ඝනක රාමුවක දක්වනකොට ඔයා ඉලක්කම් 1 2 3යි 4යි 5යි 6යි. එතකොට ඔයාට මේ ඝනක රාමුවේ තිරස් රේඛ ඔයාට එන්න ඕනේ 6ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට මෙතන එනවා 10 බිඳුව. 10 1 10 2 10 3 10 4 10 5. එතකොට මේ 10 බිඳුව කියන්නේ පුතේ 1. 10 1 කියලා කියන්නේ 10. 10 2 කියන්නේ 1.2 100ය. 10 3 කියන්නේ 1.3 10. 10 4 කියන්නේ 1.4 10 10. 10 5 කියන්නේ 1.5. ඒතර මෙතනින් කියවෙන්නේ මොකක්ද? 10 බිඳුව 10 1
10 2 10 3 10 4 10 5 කොහොම එන්නේ අපි તો මෙතන මෙහෙම දැන් මේක ඉදිරිපත් කරනකොට මෙතන 1 1යි ඔන්නෝම 1යි එන්නේ පුතේ මෙතන 3ක් එනවා මෙතන පුතේ 2යි එන්නේ ඝන කරාමුක දක්වනවා මෙතනත් 2ක් එනවා එතකොට මෙතන 4ක් එනවා මෙතන 5ක් එනවා ඔන්නෝම එනවා ඝන කරාම එතකොට මෙතන මේ තියෙන්නේ 100ක් දහස 10ව 100යි ඒ කියන්නේ ලක්ෂයයි 10ව 10ක් කියලා කියන්නේ 10000 එතකොට මේ විදිහට තමයි ස්ථානීය අගය ඝන කරාමුක දක්වන්නේ හරි ඔය විදිහට තමයි පුතේ අපි ස්ථානීය අගය ඝන කරාමුක දක්වන්නේ එතන අපිට තව වැඩි වුණොත් ඉලක්කම් 10 6 ඉන්නේ ඔය විදිහට එන්නේ එතන අපි උකෘතික සංඛ්‍යා කියලා කියන්නේ යම් වටිනාකමක් පෙන්වන සංඛ්‍යා. ඒක ලියන්නේ හින්දු අරාබි 0 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්කම් 10යි. එතන ඉලක්කම් 10ක් තියෙනවා. බිඳුවත් එක ඔක්කොම 10ක්. මේකෙන් තමයි ලියන්නේ. එතකොට දැන් අපිට මේවැනි සංඛ්‍යා මේක විශාල වෙන්න. තව දැන් මේ වගේ සංඛ්‍යාවක්. දැන් අපිට ආවොත් එහෙම පුතේ මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. 4යි 5යි 2යි 3යි 8යි 6යි 2යි 3යි 5යි 6යි ඔන්න ඔහොම ආවොත් මේ සංඛ්‍යා ලියන්නේ කොහොමද මේකට තියෙනවා සම්මත ආකාරයක් කියලා එකක් සම්මත ආකාරය මේක ලියනකොට අපි ලියන්නේ මෙන්න මේ ක්‍රම දෙක පාවිච්චි කළා මොනවාද ක්‍රම දෙක එකක් තමයි වමේ දකුණේ සිට වමට මේ අතට සංඛ්‍යා 3 වෙන් කරනවා. 3 ලෙස වෙන් කරනවා. මෙහිම 3 ගානේ වෙන් කරනවා. සංඛ්‍යා 3 බැගින් වෙන් කරනවා. ඊට අමතරව මේක අපි කලාප වලට වෙන් කරනවා. ඔන්න ඔය ක්‍රම දෙක තමයි පාවිච්චි කරන්නේ. සංඛ්‍යා 3 වෙන් කරන කලාප වලට. එහෙනම් අපි දැන් බලමු විශාල සංඛ්‍යා ලිවීම කියන මාතෘකාව. ඔබට ඔයා දන්නවා සංඛ්‍යා ලියන්න සිද්ධ වෙනවා. විශාල සංඛ්‍යා ලිවීම. හරි? දැන් බැංකු කටයුතු වලදී හරි? හරියට පාවිච්චි වෙන ඔය විශාල සංඛ්‍යා. මේ විශාල සංඛ්‍යා ලියනකොට අපි මොනවද කොහොමද ඒක ලියන්නේ? පළවෙනි එක දකුණේ සිට වමට සංඛ්‍යා 3 බැගින් වෙන් කරන්න. දෙවෙනි එක ඒ වෙන් කළ සංඛ්‍යා කලාප වලට දමන්න. දැන් අපි ගත්තොත් අපි ගමු ඉස්සෙල්ලා කලාප ගත්තම එකක කලාපයේ දහස් කලාපයේ මිලියන කලාපයේ බිලියන කලාප කියලා තියෙනවා. අපි ප්‍රථමයෙන්ම ගමු එකක හා දහස් කලාපය. මුලින්ම ගමු පුතේ එකක කලාපය හා දහස් කලාපය. හරි? එකක කලාපය හා දහස් කලාපය. එතකොට අපිට මොකද්ද මේ එකක කලාපය කියලා කියන්නේ? ඒකක කලාපය හා දහස් කලාපය.
අපි දැන් මෙහිම සංඛ්‍යා පද්ධතිය බලමු. මම සංඛ්‍යාවක් වශයෙන් අරගන්නවා 546යි 305. එතකොට මේක ඉලක්කම් ගොඩක් විතරයි. මේක සම්මතියට ලියනකොට දකුණේ සිට වමට සංඛ්‍යා 3 බැගින්. මෙන්න අපි අපේ අත තියෙන දකුණු පැත්තේ මේ දකුණ මේ වම මේ අතට වෙන් කරන්න. සංඛ්‍යා 3 බැගින්. ඔන්න වෙන් කරා. 3යි 3යි. එතකොට අපි වෙන් කරලා ලිව්වම 546 305. එතකොට මේක ගොඩක් ඈඩ් කරන්නේ නැහැ. සංඛ්‍යාවක් ලියන්න පුළුවන් ප්‍රමාණය තමයි ඈඩ් කරන්නේ 305. එතකොට මේ මුලින්ම තියෙන සංඛ්‍යා දකුණේ ඉඳන් වමට මුලින්ම තියෙන සංඛ්‍යා අයිති වෙන්නේ එකක කලාපයට. එතකොට එකක කලාපය තමයි අයිති වෙන්නේ මුලින්ම. ඊට පස්සේ තමයි දහස් කලාපය. එතකොට එකක කලාප හා දහස් කලාප අරගත්තම් පුතේ අපිට මේ විදිහට තමයි වෙන් වෙන්නේ. මේකේ පළවෙනිම මෙන්න මෙහෙම වෙන් කරන මෙන්න මේ කොටස ඔන්න ওই විදිහට ලැබෙන්නේ. එකක කලාපේ දහස් කලාපේ. ඔය තියෙන්නේ. එතකොට මේ ටික මෙන්න මේ ඉලක්කම් තුනට අපි කියනවා නමක්. මේ තුනටත් නමක් කියනවා. මේකට අපි නමක් කියනවා එකක කලාපේ. මේකට අපි කියනවා දහස් කලාපය. අපි කියනවා දහස් කලාපය කියලා. එතකොට මෙන්න මේ කලාප අපි වෙන් කරලා ගත්තම අපි කලාප වෙන් කරලා ගත්තම අපි එතන මේක වර්ණ ගන්න පුළුවන්. මේකට කියන්නේ 546. මේකට කියන්නේ 305. එතන මේක වර්ණගනකොට අපි වර්ණ ගන්නේ 546යි 305. අපි වර්ණ නගන්නේ 546 දහස් ඔන්න එක වාක්‍ය ඛණ්ඩය 1305 අන්න ඔහමයි වර්ණ ගන්න 546,305. එතකොට කලාප වලට වෙන් කරා 546,305. එතකොට අපි තව සංඛ්‍යාවක් අපි ওই විදිහට බැලුවොත් දුවේ පුතේ අපිට මෙහෙම වර්ණ ගන්න පුළුවන්. අපි හිතමු අපිට සංඛ්‍යාවක් තියෙනවා 823යි 249. ඕක අපි ඉලක්කම් 3 වෙන් කරොත් 823යි 249. ඔන්න සම්මත ආකාරයට ලියමු. මෙයා අයිති වෙන්නේ එකක කලාපය, මෙයා අයිති වෙන්නේ දහස් කලාපය. එතකොට මේක එකක කලාපය හා දහස් කලාපය. එතකොට අපි මෙයාව වර්ණ ගන්න පුළුවන් 823,249. 823,249. අන්න ඔහමයි පුතේ වර්ණ ගන්න. යම් විදිහකින් පුතේ අපිට මේක ඝනක රාමුවක දක්වන්න ඕන නම් මේ කලාප එක කලාපයට සංඛ්‍යා 3ක් අයිති වෙනවා. දැන් එකක කලාපයට සංඛ්‍යා 3යි. දහස් කලාපයට සංඛ්‍යා 3යි. එතකොට ඒක අපි ඝනක රාමුවේ දැක්වෙන්නේ මේ විදිහට. මෙන්න එකක කලාපේ සංඛ්‍යා 3යි.
මෙන්න දහස් කලාපයට. සංඛ්‍යා 3යි. ඔන්නෝම ඉන්නේ. එතකොට එකක කලාපයට ඉන්නේ මේ ටික එකක කලාපේ. ඒතර මේ තියෙන එකක කලාපේ. මේ ටික අයිති වෙන්නේ පුතේ දහස් කලාපයට. එතකොට එකක කලාපය හා දහස් කලාපය ගත්තම එතකොට අපිට එකක කලාපේ සංඛ්‍යා 3 අපිට අරගන්න පුළුවන් එක කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 10 බිඳුව. 1 10 1 10 2 කියලා ගන්න පුළුවන්. ඒතර දහස් කලාපේ ගන්නකොට 10 3 10 4 10 5 කොහොම ගන්න පුළුවන්. ඒතර මේකට ඔයාට ලැබෙන දේවල් තමයි මෙතන 9ක් එන්න ඕනේ පුතේ. 9ක්. උතර බිංදු 9ක් එන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මෙතන 4ක් එන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. මෙතන 2ක් වෙන්න ඕනේ. 1යි 2යි. මෙතන 3ක් එන්න ඕනේ. 1යි 2යි 3යි. මෙතන 2ක් එන්න ඕනේ. 1යි 2යි. මෙතන 8ක් එන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්නෝමයි පුතේ ඝනකරාමුක දක්වා. එතකොට මේ තමයි අපි කලාප වලට වෙන් කරාම කලාප දෙකක්. තව කලාප දෙකක් තියෙනවා. මිලියන කලාපය හා බිලියන. අපි ඉස්සෙල්ලා මේ පිළිබඳව චුට්ටක් තව ඉගෙනගෙන ඉමු. ඒ කියන්නේ පුතේ අපි අරගත්තොත් අපි දැන් බලමු මේ කලාපවල අපි ඉස්සෙල්ලා අරගෙන බලමු. හරි. ඒ බලමු පුතේ මේකේ චුට්ටක් මේක ලොකු කරලා බලමු. ඔන්න අපි එම ලොකු කරලා බලමු. දැන් බලන්න පුතේ මේක ලොකු කරාම ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා පුතේ ඔයාලට ලොකු කරාම බලන්න මෙන්න මෙතන මෙන්න මෙහෙම එකක් තියෙනවා. එතනින් කියවෙනවා පුතේ පෘථිවියේ සිට අඟහරු ග්‍රහයට ඇති දුර විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ දුර දක්වලා තියෙන ඊළඟට මෙතන තියෙනවා චීනයේ ජනගහනය. මෙන්න මේකේ. චීනයේ ජනගහනය. මෙතන දක්වලා තියෙනවා පුතේ ශ්‍රී ලංකාවේ එක්තරා වර්ෂයකදී වී නිෂ්පාදනයේ මෙට්‍රික් ටන්. මෙතන දක්වලා තියෙනවා. මම මේ ඉලක්කම් ටික ඒගොල්ලෝ දක්වලා තියෙන ඉලක්කම් ටික පුතාට පැහැදිලි වෙන්න ලිව්වා.
සම්මත ආකාරයෙන් මේකෝ ලියලා තියෙනවා. දෙකල් කියලා ලියලා තියෙනවා. 92.3 92.0 ලියලා තියෙනවා. තව බිංදු 3ක් ලියලා තියෙනවා. මෙතන ලියලා තියෙනවා එක ලියලා තියෙනවා. 319 කියලා ලියලා තියෙනවා. 132 කියලා ලියලා තියෙනවා. ඊළඟට 600 කියලා ලියලා තියෙනවා. මෙතන ලියලා තියෙනවා පුතේ ඔයාට 77 ලියලා තියෙනවා. 77 760 එනවා. බිංදු 3 එනවා. පුතේ මේ ලියලා තියෙන මේ සංඛ්‍යා ගත්තම දැන් මෙතන ඔයා වෙන් කරොත් ඉලක්කම් 3ක් වෙන් කරලා තියෙනවා. ඒකට මේ තියෙන එකක කලාපය. මේ වෙන් කරලා තියෙන පුතේ එකක කලාපය. මේ වෙන් කරලා තියෙන දහස් කලාපය. ඒතර මෙතන කවුද? මේ තියෙන එකක කලාපය. මේ තියෙන දහස් කලාපය. ඒතර මෙයා කවුද? මේ තියෙන එකක කලාපය. ඒක ඔයා දන්නවා. මේ තියෙන්නේ දහස් කලාපය. ඒතර මෙයා කවුද? මෙයා කවුද? ඔයාලට දැන් මං කියලා දෙන පුතේ කතාව. මෙතන මතක තියාගන්න පුතේ. මේකට කියන්නේ මිලියන කලාපය. තුන්වෙනියට තියෙන්නේ මිලියන කලාපය. ඒතර මෙතන තියෙන පුතේ ඔයාට මෙතන මිලියන කලාපය. මෙයා එනවා ඔයාට බිලියන කලාපය. මේ තියෙන්නේ එකක කලාපය, මේ තියෙන්නේ දහස් කලාපය, මේ තියෙන්නේ මිලියන කලාපය. ඔන්න ඔය විදියට ඔයාට වෙන්තර මෙතන ඔයා වර්ණගනකොට දෙක තියෙන නිසා දෙමිලියන, දහස් නිසා 920,000. හරි? මෙතන කවුරුත් නෑ 20,000 කියලා කියන්නේ. මෙතන එකක කලාපයේ කවුරුත් නෑ. මෙතන බිලියන එකක් තියෙනවා. මිලියන 319ක් තියෙනවා. 730,000ක් තියෙනවා. 600 තියෙන එකේව 600ක් තියෙනවා. මේක වර්ණගන්නේ 1 බිලියන නැත්නම් 1 බිලියන 319 මිලියන 132,000 132,600. මෙතන 77 තියෙනවා මිලියන වලට අයිති වෙන්නේ. 700ට තියෙනවා දහස් වලට අයිති වෙන්නේ එකක වලට. 760 කියන්නේ දහස් වලින්. 77 කියන්නේ මිලියන වලින්. එහෙනම් 77 මිලියන 760,000 කියලා තමයි වර්ණගන්නේ. හරි වර්ණගන්නේ මේ විදියට. දැන් පුතේ මෙතන ඔයාලට දීලා තියෙන ඉතා වැදගත් කරුණු ටිකක්. ඒක අනිවාර්යෙන් පුතේ ඔයා බලන්න ඕනි කරුණු ටිකක්. ඒ තමයි මෙන්න මේ කරුණ. මේ කරුණ. මේ තියෙන මේ වයින් කියවෙන්නේ මොනවද කියලා බලමු. ඔයාලට පළවෙනි එකෙන් කියවෙන්නේ දෙවෙනි එකෙන් කියවෙන්නේ තුන්වෙනි එකෙන් කියවෙන්නේ හතරවෙනි එකෙන් කියවෙන්නේ පස්වෙනි එකෙන් කියවෙන්නේ හයවෙනි එකෙන් කියවෙන්නේ හත්වෙනි එකෙන් කියවෙන්නේ. බලමු මොන වගේ සංඛ්‍යාද පුතාලට කියවෙන්නේ කියලා. එතන කියවෙන්නේ පුතේ පළවෙනි එකෙන් බලන්න 100,000. එහෙනම් 100 100ව 1000ක් තියෙනවා. 100ව 10. 10ට බිංදු 3ක් එනවා. 100,000. ඊළඟට එන්නේ පුතේ 200,000. 200ව 10ක් තියෙනවා. ඊළඟට එතන තියෙන්නේ පුතේ 350,000. 350 තියෙනවා 10 තියෙනවා. ඊළඟට එන්නේ පුතේ 457,000. 457 තියෙනවා 10 තියෙනවා. ඊළඟට එන්නේ පුතේ 562,400. 562,400. ඊළඟට පුතේ එන්නේ 678,420. 678,000.
678,420 මේකේ ඉන්නේ 853,423 මෙතන ඉලක්කම් පුතේ තියෙනවා. ඔයා මේක ටිකක් ලොකු කරලා බැලුවොත් ඔයාට මේක පේනවා. කියන්නේ 853,423 853,423 ඔන්න ඉලක්කම් ටික තියෙනවා. දැන් බලන්න මම මේ 853,423 දැන් බලන්න 853,000 දහස් කලාප නිසා 423 කියන්නේ එකක කලාපයට අයිතියි. එතකොට මෙයා දහස් කලාපය මෙයා එකක කලාපය. ඒතර අපිට දහස් සහ එකක කලාපය අපිට ওই විදිහට පුතේ හඳුන්වන්න පුළුවන්. ඊළඟට බලමු පුතේ දැන් මෙන්න මේ කලාපේ තියෙන ඒ වටිනාකම් මොනවද කියලා. අපි දැන් බලමු. ඒකේ වටිනාකම් පුතේ අපි බැලුවොත් අපි බලමු මෙන්න මේක පොඩ්ඩක් බලමු. ටිකක් ලොකු කරලා බලමු පුතේ. දැන් පුතාලට පේනවා. මෙතන බලන්න ඉහත සඳහන් සංඛ්‍යා වලින් කිහිපයක් ඝනක රාමුවක දක්වනවා. හරි. එතකොට පුතේ බලන්න මේ ඝනක රාමුව. මෙතන අපිට පුතේ තියෙනවා මේ ඉරෙන් කියවෙන්නේ අපිට පුතේ මෙතන මෙන්න මේ ටිකෙන් කියවෙන්නේ මේ ඉරි කැලි තුنين කියවෙන්නේ එකක කලාපය. එකක කලාපය. මේ ඉරි තුنين කියවෙන්නේ පුතේ දහස් කලාපය. ඒතර එකක කලාපේ කවුරුත් නැහැ. දෙක කලාපේ කවුරුත් නැහැ. ඒතර එතන එක කලාපෙට බිඳු වෙන්නේ. දහස් කලාපයට මෙතන අපිට තියෙන සංඛ්‍යාංක ටික. අපි ගණන් කරලා බැලුවොත් මෙතන ඉඳන් බලන්න 1 2 3 4 5 6 7 8. එතන 8 කියන ඉලක්කම මෙතනට එනවා. මෙතන ගණන් කරන්න 1 2 3 4 5. 5 කියන ඉලක්කම මෙතනට එනවා. 1 2 3 4. 4 කියන ඉලක්කම මෙතනට එනවා. එතන මේක අපි පැහැදිලිව ලියුවොත් 458.3යි. එහෙනම් මේ එකක කලාපය මේක දහස් කලාපය. පුතාලා මේක වර නැගුවොත් 458,000 ඒක තමයි තියෙන්නේ. හරි. මෙතන මේකේ 7ක් තියෙන්නේ. 7ක් පුතේ තියෙන්නේ. 457,000. එතකොට 458 නෙමෙයි 7. 7,000. කොහොම එන්නේ? එතකොට පුතේ අපි දැන් මේකේ බලමු ඊළඟ. මොකක්ද දෙන්නේ කියලා. මෙන්න මේ ටික තමයි පුතේ එකක කලාපය. මේ ටික තමයි පුතේ එකක කලාපය. මේ ටික තමයි දහස් කලාපය. බලන්න මෙතන ඉලක්කම දක්වලා තියෙනවා. මෙතන 1 2 3ක් තියෙනවා මේ 3. ඊළඟට මෙතන දෙකක් තියෙනවා. මේ 2යි මේ තියෙන 2. ඊළඟට පුතේ 4ක් තියෙනවා. ඒතර 423 කියලා එනවා. මෙතන තියෙනවා 3ක්. මෙතන 5ක්. මෙතන 8ක්. එහෙනම් 853,423. හරි පුතේ? එතකොට මම මේක තව චුට්ටක් ඉස්සරහට අරගෙන ගියා. දුවල පුතාලාට මේක තේරෙන්නේ තව චුට්ටක් මේක
ඉස්සරහට අරගෙන ගියොත් මෙහෙම තේරෙනවා. බලන්න පුතේ. මෙතන ඔයාට තියෙනවා බලන්න මේ තියෙන්නේ 37425 ස්ථානීය ආගය. ඔන්න ස්ථානීය ආගය. මෙතන තියෙන්නේ එකෙන් කියවෙන එක. මෙතන තියෙන්නේ 10න් කියවෙන එක. මෙතන 100න් කියන එක. මෙතන 1000න් කියන එක. මේ 10000න් කියන එක. අන්න පුතේ ඔයාට උත්තරේට එනවා එකේව පහ. එකේව පහ. මේ තියෙන්නේ එක වැඩි කිරීම පහ. මේ තියෙන්නේ හරි 10 වැඩි කිරීම 2 20. ඒ කියන්නේ දස ස්ථාන. මේ තියෙන්නේ සිය ස්ථානයක. 100 වැඩි කිරීම 4. මේ තියෙන්නේ 10 ස්ථානයක. 10 වැඩි කිරීම 4. මේ තියෙන්නේ දස ස්ථාන. වැඩි කිරීම 3. මේ සියල්ල එකතු වෙලා තමයි පුතේ මේ හැදෙලා. දැන් මෙතන ගත්තොත් එහෙම මේ තියෙන්නේ 5 වැඩි කිරීම 10. 5 වැඩි කිරීම 1 තමයි 5 ඇවිල්ලා තියෙන්නේ. 10 වැඩි කිරීම 5 50 ඇවිල්ලා තියෙන්නේ. 100 වැඩි කිරීම 5 500. 10 වැඩි කිරීම 5 5000. දසදහස වැඩි කිරීම 5 50000. සියක් දහස. සියක් දහස වැඩි කිරීම 5. සියක් දහස කියන්නේ මේක පුතේ. වැඩි කිරීම 5. ඒ කියන්නේ හරි 500,000. මේ 500,000 කියන්නේ ලක්ෂ 5යි. අන්න ඒ විදිහ තමයි පුතේ ඒක ඇවිල්ලා තියෙන්නේ. හරි? දැන් තව චුට්ටක් අපි පුතේ ඉස්සරහට යමු. තව චුට්ටක් අපි ඉස්සරහට යමු. දැන් පුතේ බලන්න මෙතන මෙන්න මේ ටික. මෙන්න මෙතන බලන්න. සංඛ්‍යාවක ඇති ඉලක්කම් සඳහා එමෙ ඉලක්කම පිහිටන ස්ථානයේ අනුව ඉලක්කම් වල නිශ්චිත අගයක් ලැබෙනවා. දැන් මේ තියෙන්නේ එක ස්ථානයේ දස ස්ථානයේ සිය ස්ථානයේ. 4 වැඩි කිරීම 100. 400. මේ තියෙන්නේ දහ ස්ථානයේ දසදහ ස්ථානයේ සියක් දහ ස්ථාන. සියක් දහසක් කියන්නේ ඔන්න ඔහොම. 100ව 10. ඒ වගේම 4ක්. එහෙනම් 4 වරක් 1 4යි 0.5යි. ඉතින් හරි. එහෙනම් පුතේ මේ 5 කියන එක කෙනාව ගමු මෙතනටම. එහෙනම් 100ක් දහසනේ. හරි. එතකොට මෙන්න මෙහෙම. හරි. එතකොට දැන් මෙතන මේකට කිව්වේ මේ 100ක් දහස. මෙතන දහස් දහස. ඒක වැඩි වෙනවා 5න්. එතකොට ඒක වැඩි වුණාම හරි 5 කින් ඉලක්කම එනවා. තව බිංදු ඔහොම එනවා. හරි ඔන්න ඔය විදිහට එනවා. එතකොට මේ ආකාරයෙන් තමයි පුතේ ස්ථානීය අගයත් ඒ වගේම අපි කලාප වලට වෙන් කරාමත් ලියන්නේ. ඒතර අපි මේ වෙන් කරේ පුතේ කලාප වලින් මොන කලාපයද අපි වෙන් කරේ? එකක කලාපය හා දහස් කලාපය. තව දුරටත් මේක අපි ඉස්සරහට යන්න පුළුවන්. කොහොමද අපි ඉස්සරහට යන්නේ? දැන් මම පුතාලට උගන්වනවා. මෙන්න මෙතන අභ්‍යාසය තියෙනවා. මෙන්න මේක ඔයාලට කරන්න පුළුවන් ලියලා.
මම දැන් ඔයාලට කලාප වලින් වෙන් කරලා කියලා දෙනවා. මිලියන හා බිලියන කලාප. මිලියන හා බිලියන කලාප. ත්‍රිපතේ මිලියන හා බිලියන කලාප අපි ලියනකොට ලියවෙන්නේ දකුණේ ඉඳන් වමට. කලාපය දහස් කලාපය මිලියන කලාපය මෙතන බිලියන කලාපය. ත්‍රිපතේ මෙතන අපි මේක ලියවෙනකොට මෙන්න මේ විදියට මේක වෙක් කරනවා. මේක වෙන් කරාම මෙතන අපිට එනවා ස්ථාන තුනක්. අපි හිතමු මෙන්න මෙහිම සංඛ්‍යාවක් ආවා කියලා. මෙතන ඔන්න ඔහොම ආවා කියලා. මෙතන 7 ආවා කියලා. මෙතන 24 ආවා කියලා. එතකොට මෙන්න මේ තමයි සම්මත ආකාර ලියවෙන්නේ. 24යි 0.2යි 7යි 256යි 0.43. ඊට පුතේ මෙතන එන්නේ මතක තියාගන්න. මේක අපි අරගත්තම එන්නේ. එතකොට මෙයා අයිති වෙන්නේ බිලියන වලට. බියන්න අකුරෙන්. මෙයා අයිති වෙන්නේ මිලියන වලට. මියන්න. මෙයා අයිති වෙන්නේ දහස් වලට. මෙයා අයිති වෙන්නේ එකක. ඒතර මේක දැන් මේ කලාප අපි හඳුන්වාගෙන මේක දැන් සිංහල වචනෙන් ලියන්න. ඒතර මේක මෙතන 24නේ, මෙතන 7නේ, මෙතන 256නේ, මෙතන 43නේ. එහෙනම් අපි ලියන්නේ 24 බිලියන. අනේක වාක්‍ය හරි මෙයා ඉවරයි. 7නේ 7 මිලියන. 7 නිසා 7 මිලියන. මෙතන 256නේ 256 දහස්. 256 දහස්. මෙතන කලාපේ 43. අන්නෝම තමයි පුතේ මේක අපි ලියන්නේ. අපි සාමාන්‍ය මෙන්න මෙහෙම එකක් බලමු. හරි? 9 මිලියන. 9 මිලියන. 9 බිලියන කියලා. 9 බිලියන. හරි? 208 මිලියන. 400 දහස්. එතකොට 9 බිලියන. බිලියන කලාපයට ඉන්නේ 9. 9. 208 මිලියන. මෙතන ඉන්නේ 208යි. 407. 407යි. දහස්. ඒතර එකක කලාපයට කවුරුත් නැහැ. බිංදු. වෙන්නේ බිංදු. ඒතර මේක ඉලක්කමක් වශයෙන් ලියනකොට දකුණේ ඉඳන් වමට එන්න ඕන. මුලින්ම මේ බිංදු තුන ලියනවා. හරි ඒක ඉවරයි. ඊපස්සේ 407 ලියනවා. ඒක හරි. 208 ලියනවා. ඒක හරි. මෙතන 9 ඉස්සරහට මොකුත් නැත්තම් බිංදු දාන්න පුළුවන්. අපි එහෙම දාන්නේ. ඉදිරියෙන් බිංදු තියන්නේ නැහැ. ඒතර බලන්න 9 බිලියන 208 මිලියන 407,000 අන්න ওই විදිහට තමයි ඔය මිලියන හා බිලියන කලාප වලට වෙන් කරනකොට ඕක වෙන්නේ. හරි මිලියන හා බිලියන කලාපයට ඕක වෙන් වෙන්නේ. හරි යම් විදියකින් අපිට මේක ඉතා පැහැදිලිව පුතේ ඔයාට ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් හරි අපිට ටිකක් හොඳින් ඔයාට මම පෙන්වන්න කරන්න
බලා ගන්න දැන් මම මේක මට පැහැදිලි වෙන විදියට හරි අපි චුට්ටක් ලංකු කරලා බලමු. දැන් පුතේ මෙතන තියෙනවා බලන්න බලන්න පුතේ. ඉහත සංඛ්‍යා දකුණේ සිට ඉලක්කම් 3 බැගින් කලාප වලට වෙන් කර ඇත. මෙසේ ඉලක්කම් කලාප වලට වෙන් කර ලිවීම නිසා එය කියවීමට පහසු වනු ඇතමි. එකක කලාපේ, දහස් කලාපේ, මිලියන කලාපේ, බිලියන. සංඛ්‍යා 3 ඉන්නේ. 3 ඉන්නේ. දැන් පුතේ අපි බලමු චුට්ටක් මෙන්න මේ අවස්ථාව. හරි සංඛ්‍යා 3 එන අවස්ථාව. කලාප වලට කොහොමද පුතේ මේක දාන්නේ කියලා බලමු. දැන් පුතේ මෙතනදී ඔයා කරන්න ඕන මෙතන දාන්නේ පුතේ එකක කලාපයට 0.52 260. මේක වර්ණගන්නේ කොහොමද? 260,052. දෙවෙනි එක දාන්න. දෙවෙනි එක. එකක කලාපයට 270. බින් 4. මේක 43. එහෙනම් පුතා වර්ණගන්නේ 43 මිලියන 4,275. 275. හරි පුතේ? අපි දැන් බලමු තව මේක 250 543 3 3 මිලියන 543,250. මේක පුතේ ආපහු කියමු 260,052 4,275 3 මිලියන 543,250. මේක බලමු. දකුණින් ඉඳන් වෙන් කරන්න පුතේ 824 275 259. එතකොට 259 මිලියන 275,824. මේකට එමු පුතේ. හරි? ඒකට එමු. මෙතන ඉන්නේ පුතේ පල්ලෙහාට ඉන්නේ මොකද්ද? 560. 560 200 893 3 බිලියන 893 මිලියන 200,560. ඔන්න ආපහු 3 බිලියන 893 මිලියන 200,560. මෙතනට යම් පුතේ
එතකොට මේ එකක දහස් මිලියන බිලිපර මෙතන ලියන්න පොදර 45 496 205 මම එළියව තීරුව වැරදි පුතේ හරි 45 එතකොට පුතේ 496 205 බිංදුවයි 40 එතකොට මෙයා ලියන්න පුළුවන් 45 බිලියන 496 මිලියන 250 කීයද 40 ඔන්න 45 බිලියන 496 දහස් 496 මිලියන 250 40 අපි අවසාන එක බලමු දැන් මේකේ අවසාන එකේ නෝත් මෙතන 275 බිංදු 2.9 ඒකයි අයිති වෙන්නේ මිලියන කලාපයට 235 ඒක දහස් කලාපයට 403 මෙතන අයිති වෙන්නේ මොකද්ද 275 බිලියන හරි 9 මිලියන 235,403 275 බිලියන 9 මිලියන 235,403 අන්න ඔය විදිහට තමයි පුතේ එතන වර නැගෙන්නේ. හරි. ඒතර දැන් තුල පුතාලට තේරුණා කොහොමද බිලියන කලාප වෙන් කර දක්වන්නේ කියලා. හරි? right. දැන් බලමු පුතේ අපි තව චුට්ටක් මේකේ ඉස්සරහට ගිහින්. හරි? right. මෙන්න පුතේ තියෙනවා කලාප වලට වෙන් කරන්න මම පැහැදිලිව පුතාලට අරගෙන රූප සටහන. හරි. දැන් පුතේ මේ තියෙන්නේ බිලියන. මේ තියෙන්නේ මිලියන. මේ තියෙන්නේ දහස්. මේ තියෙන්නේ එකක. එකක කලාපෙන් තුන වෙන් කරාමින් තුන වෙන් කරාමින්. මේ තුන වෙනයි. මේ තුන වෙනයි. මේ තුන වෙනයි. මේ තුන වෙනයි. ඒතර මේ තියෙන පුතේ මොකද්ද? එකක කලාපයට පළවෙනි තීරුවට දෙකක් එනවානේ. මේ තීරුව හිස්. මෙතන හතරක් එනවා. දහස් කලාපයට පළවෙනි තීරුවට පහක් එනවා. ඊළඟට තුනක් එනවා. ඊළඟට දෙකයි. එතන මිලියන කලාපයට 9ක් එනවා. අනිත් ඒවාට කවුරුත් නැහැ නේ. කවුරුත් නැහැ. මේ දෙකට කවුරුත් නැහැ. ඇයි නැත්තේ බින්දුනේ තියෙන්නේ? බින්දු බෑනේ පුතේ. මෙතන පහක් එනවා. මෙතන හතක් එනවා දෙකක් එනවා. ඒතර මේක කියවන්නේ 275 බිලියන 9 මිලියන 235,402. අන්න ওই විදිහට තමයි පුතේ අපි යෝග කියලා. එතකොට අපි දැන් අපිට යම් විදියකින් ඔයාට කිව්වොත් එහෙම යම් ආකාරයකින් සංඛ්‍යාත්මක අගයක් ලියන්න කියලා. හරි? දැන් අපි බලමු එවැනි අවස්ථාවක් ආවොත් කොහොමද කරන්නේ කියලා. බලන්න මෙන්න මේක බලමු පුතේ අපි. දැන් මේක චුට්ටක් බලමු. මේ රූප සටහන. ඔන්න මේ රූප සටහන තියෙනවා. හරි? ඒතර මේකෙදි අපිට ඔයාට පුතාට කියනවා මෙහෙම. ඉලක්කමින් ලියන්න කියලා කියනවා. ඉලක්කමින්. මේ ටික ඉලක්කමින් ලියන්න කියලා කියනවා. අපි බලමු කොහොමද ඉලක්කමින් ලියන්නේ කියලා. මම පුතාලට කියලා දෙන්නම්. හරි?
දෙමිලියන 862,000. ඊට පුතේ අපිට එකක කලාපයට සංඛ්‍යා තියෙනවා. හරි. දහස් කලාපයට සංඛ්‍යා තියෙනවා, මිලියන කලාපයට සංඛ්‍යා තියෙනවා. දෙමිලියන 862,000. දෙමිලියන. එතකොට මිලියන කලාපේ ඉරි 3ක් ආවට මෙන්න මෙතනට අගේ දෙමිලියන 860. මෙතන 860. හරි. 862,000. ඒතර මෙතන කවුරුත් ඉන්නේ නැහැ පුතේ. මේක දහස් කලාපය. මේක එකක කලාපය. මේක මිලියන කලාපය. හරි. අපි ওই විදිහට තමයි අපි දාන්නේ. 25 මිලියන. එතකොට මිලියන කලාපේ මෙතන 25. 25 මිලියන 325,000. එතන 325. 265. එතන 265. ඔය ඉතින් අන්න එහෙමයි පුතේ ලියන්නේ. ඒත් අපි ඉරි කැලේ ටිකක් ගහගත්තම හරි පුතේ කලාපවල. 433 මිලියන. මෙන්න 433 මේ ඉර කෙලින් 433. ඔය ඉලක්ක ඉරි තුනට ගැලපුණානේ. 562,000. 562,000. 562,000 835. ඔය තියෙන්නේ පුතේ 835. මොන්න හොඳ අවස්ථාවක්. බිලියන. එහෙනම් අපිට මෙන්න එකක, මෙන්න දහස්, මෙන්න මිලියන, මෙන්න බිලියන. 35 බිලියන. එහෙනම් 35 ලියන්නේ මෙතන. 250 මිලියන. 205 මිලියන. 205. 205 නෙමෙයි 250. 205. මිලියනය එතනින් ඉවරයි. එතනින් ඉවර නම් අනිත් ඒවාට මුකුත් නැත්තම් බිංදු දාන්න. එච්චරයි. හරි? 205. කියන්නේ 250 කියන එක තමයි තේරුම. 620 දෙබිලියන. 620 බිලියන නෙමෙයි 620 දෙක ඉන්නවා. 22 බිලියන. 533 මිලියන. 533 මිලියන. 800,000 800 එන්නේ 65. 65 මෙතන ලියන්න බෑ. ඒතර 650 වෙනවා. ඒතර 65 ලියන්න ඕනේ පුතේ මෙතන. 65 ලියන්නේ මෙතන. ඔන්නෝම එන්නේ පුතේ. එතකොට දැන් පුතාලා මේක තොර දැන් දුවල පුතාලට හොඳටම තේරුණා කොහොමද මේක අපි ලියන්නේ කියන්නේ. හරි? දැන් පුතේ මෙන්න මේක කලාප වලට වෙන් කරන්න. ඒතර මේ කලාප වලට වෙන් කරනකොට පුතේ මෙතනින් ඉරක් එනවා 3යි මෙතනින් 3ක්. එතකොට 1 එනවා 203 එනවා 138 එනවා. ඒතර මේක කියන්නේ එකක දහස් මිලියන 1 මිලියන 203,138. හරි? එහෙම තමයි පුතේ කියන්නේ. දැන් බලන්න පුතේ ඉතිරි ටිකත් අපි හිමීට බලමු. මෙතන 407ක් වෙන් වෙන්න ඕනේ කෙලවරට. 407. බිංදු 2.5 35. අපි දැන් දාමු 35 මෙතන එකක දහස් මිලියන 35 මිලියන 5407 මෙතන වෙන් වෙනවා. ඔය එතකොට මෙතන ඉන්නවා 200 493 215. එතකොට මෙතන එනවා 215 මිලියන 493,200. 215 මිලියන 493,200. මේක වෙන් වෙනවා 753
400 875. තොර මෙතන එනවා එකක දහස් මිලියන 753 මිලියන 400,875. මෙන්න ලොකු සංඛ්‍යාවක්. ඔය තියෙන 3 වෙන් කරා. 750 එනවා. 0.3 එනවා. 874 එනවා. ඊළඟට 806 එනවා. ඔන්න පුතේ. එකක කලාපේ, දහස් කලාපේ, මිලියන කලාපේ, බිලියන කලාපේ. 750 බිලියන 874,806. එතන මිලියන වලට කියන්න අකුරක් නේ තිබෙන්නේ. ඉතින් අපි කියන්න බෑ. මෙතන බිංදු 2 3කට වෙන් වුණා. මෙයා මෙහෙම වෙන් වුණා. මෙයා මෙහෙම වෙන් වුණා. මේ මිලියන, මේ එකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, බිලියන. 879 බිලියන 257 මිලියන 403,005. 879 බිලියන 257 මිලියන 403,005. අන්න එහෙමයි පුතේ අරගන්න. එතකොට දැන් පුතේ අපි දන්නවනේ පුතේ මේවා අපි කොතනටද භාවිතා වෙන්නේ කියන එක. අපි චුට්ටක් බලමු. දැන් පුතා දන්නවද මේ ග්‍රහලෝක වලට තියෙන දුර ප්‍රමාණය? සූර්යගේ ඉඳන්. මෙතන සූර්ය, මේ ඉන්නේ ඉර. මේ තියෙන පුතේ ඉර. මේ තියෙන මෙතන ඉඳන් ළඟම තියෙන සූර්යයාගේ ඉඳන් ළඟම තියෙන ග්‍රහයට බුධට තියෙන දුර මේ තියෙන වෙන් කරලා ගත්තොත් ඔය තියෙන 148 මිලියන 640,000ක් තියෙනවා. හරි දුර ප්‍රමාණය කිලෝමීටර්. ඒතර අපේ පෘථිවිය තියෙන්නේ කොහෙද? පෘථිවිය තියෙන්නේ මෙතන. හරි මේ පෘථිවිය ඉඳන් දුර ප්‍රමාණය බැලුවේ. පෘථිවිය ඉඳන් තියෙන දුර ප්‍රමාණය බැලුවේ. උත්තර දුරද කියන එක. සූර්යයා තියෙන්නේ මෙච්චර දුරකින්. හරි කිලෝමීටර් 148 මිලියන 640,000ක් දුරින් තියෙනවා. හරි පෘථිවිය ඉඳන් අඟහරුට තියෙන දුර මේ තියෙන්නේ 77 මිලියන 760,000ක් තියෙන්නේ කිලෝමීටර්. බ්‍රහස්පතිට 624 මිලියන 640,000. නැප්චූන් කියන එක න ගොඩාක් දුර 4 බිලියන 318,560. එහෙමනම් දුවේ පුතේ අපි අද දවසේ කතා කරේ ඔයාට ඔයාගේ දෙවෙනි පාඩම. දෙවෙනි පාඩම තමයි පුතේ අපි අද දවසේ කතා කරේ. මේ දෙවෙනි පාඩම ඔයාට සම්පූර්ණයෙන්ම දැන් අවබෝධ වුණා කියලා මම විශ්වාස කරනවා. ඒතර ඔයා මේක පරිහරණය කරලා මේකේ තියෙන දේවල් පොතේ ලියාගෙන නැවත බැලුවම ඔයාට ලොකු දැනුමක් ලැබෙනවා. එහෙනම් පුතේ අපි තුන්වෙනි පාඩමෙන් පසුව හමු වෙමු. ආයිබෝවන්.